අපි අද යනවා සූත්‍ර දේශනාවලට. ඔබ අතේ තියෙන සූත්‍රය දැන් අපි කරන්නේ 3.2 3.1 මේක මේ පොත්වල තියෙනවා සූත්‍ර 10න් 10ට නැත්නම් සමහරවල් 12 13 තියෙනවා. සමහරවල් 20 21 තියෙනවා. ඒවා වර්ග වශයෙන් කොටස් කරලා තියෙනවා. කියන්නේ මෙතනින් ඉඳලා කියවෙන සූත්‍ර 10 ආනන්ද වග්ගය කියලා තමයි නම් කරලා තියෙන්නේ. මේවා ආනන්ද වග්ගය. 3.2 3.1 කියලා කියන්නේ ටික නිපාතයටයි දෙවෙනි කොටසේ තුන්වෙනි කණ්ඩායමටයි පළවෙනි සූත්‍රය මේ කියන්නේ. මා ඔබ දැනුවත් කරලා තියෙනවා අංගුත්තර නිකායේ 1 2 3 කියන ඒකක දුක ටික කියන නිපාත තුනටම සූත්‍ර නාම නැහැ සංඛ්‍යාත්මක වශයෙන් තමයි සූත්‍රේ වෙන් කරලා හඳුන්වලා දීලා තියෙන්නේ. එනමුත් අපේ පහසුවට ඔබට දෙල් තියෙන මුල් පිටුවේ තියෙනවා පාලි පැත්තේ චන්නෝ පරිබ්බාජකෝ කියලා වචනයක්. ඒ නිසා මේ සූත්‍රේ නමක් දෙනවා චන්න පරිබ්බාජක සූත්‍රය කියලා අපිට මතක තියාගන්න. චන්න පරිබ්බාජක සූත්‍රය. අපි කව කරගෙන ආව කාලාම කියලා සූත්‍රයක්. එහෙම සූත්‍ර නාමයක් නැහැ. කාලාමෙන්ට දෙසූ නිසා ඒක කාලාම සූත්‍රය කියලා කියනවා. බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක්. දැන් ඔය ස්ටේපල් එකකින් ගලවලා පාලි පැත්තයි සිංහල පැත්තයි දෙපැත්තට ගියා. පාලි පැත්ත ඉස්සර පොඩ්ඩක් කතා කරනවා. සාවත්ති නිදානන් කියලායි පරංගතින් කියන්නේ. සවැත් නුවර මුල් කොටගෙන වෙච්ච සිද්ධියක් තමයි මේ කතා කරන්නේ. සූත්‍ර දේශනාවල හැමතැනම කොහෙදීද මේ කතා වුනේ කියලා සඳහන් වෙනවා. ඒකට හේතුව පළවෙනි සංගායනාවේදී බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ 3 මාසෙකින් පස්සේ තමයි පළවෙනි සංගායනාව කරන්නේ. ඒ මොකටද කරන්නේ? බුදුහාමුදුරන්ගේ පිරිනිවීමෙන් පස්සේ මේ ධර්මයේ අතුරුදහන් වේ කියන බයට හිටපු රහතන් වහන්සේලා 500ක් එකතු වෙලා මේ ධර්මයේ නැවතවරක් සජ්ජායනා කළා. සජ්ජායනා කිරීමේදී සූත්‍ර පිටකයට නායකත්වය ගත්තේ ඒ වෙනකොට රහත් වෙච්ච ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ තමයි බුදුහාමුදුරුවෝ උපස්ථායක බවට පත් වෙනකොට ආනන්ද හාමුදුරුවෝ වර 8ක් බුදුහාමුදුරුවෝ ඉල්ලුවා. ඒ වර 8 තුල තියෙන එක වරයක් තමයි ස්වාමීන් වහන්සේ මම නැති තැනක ධර්මයක් දේශනා කරොත් මට ඒක ඇවිල්ලා කියන්න ඕන. බුදුහාමුදුරුවෝ ඒකට කැමති වුණා. ගුරුවරයාගෙන් ගෝලයේ ඉල්ලීම් ඉදිරිපත් කරනවා. බුදුහාමුදුරුවෝ නම්‍යශීලී වෙලා මොකද ගුරුවරුන්ගේ හැටි නේද? නම්‍යශීලී වෙලා ඒක පිළිගත්තා. ඒ අනුව බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ නැති වෙලාවක යම්කිසි සිද්ධියක් වුණා නම් ධර්මානුකූල සිද්ධියක් ඒවා ආනන්ද හාමුදුරුවන්ට ඇවිල්ලා කියනවා. ඒ අනුව තමයි මේක තියෙන්නේ. මෙතන ආනන්ද හාමුදුරුවෝම මුල් වෙච්ච නිසා ඒවන් මේ සුතං කියන කාරණේ ඇතුළත් වෙලා නැහැ. සූත්‍රවල මුලින් තියෙනවා ඒවන් මේ සුතං කියලා කියන්නේ මා මෙසේ අසන ලදී කියලා කියන්නේ. ඒ කියන්නේ ආනන්ද හාමුදුරුවෝ. 500ක් විසුණු වහන්සේලා වටේ වාඩි වෙලා ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ තමයි කියන්නේ මහා කාශ්‍යප හාමුදුරුවනේ මම මේ බුදුහාමුදුරන්ගෙන් මම මෙන්න මෙහෙම මේක ගැන අහලා තියෙනවා කියන අදහස් තමයි දෙන්නේ. අනිත් ඇත්තෝ එක සාවධානව අසාගෙන ඉන්නවා. ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ 80 මහා ශ්‍රාවකයෝ අතර තනතුරු 5ක් ලැබිච්ච එක්කෙනෙක් තමයි ආනන්ද හාමුදුරුවෝ. ඒ අතරින් පළවෙනි එක තනතුරක් තමයි ධර්ම භාණ්ඩාගාරික. ධර්මයේ භාණ්ඩ තැන්පත් වෙලා තිබිච්ච තැන තමයි ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝට සියලු බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩිච්ච කාලෙ තිබිච්ච දේවල්
ඔක්කොම වගේ දැනගන්න ඕන. ආනන්ද හාමුදුර උපස්ථානයට එන්නේ අවුරුදු 55 දී බුදුහාමුදුරුවෝ. අවුරුදු 20කට පස්සේ නමුත් ඉක්ුත් කාලය තුල වෙච්ච සියලු දේවල් බුදුහාමුදුරන්ගෙන් අසා දැනගත් විදිහ තමයි පොතපතේ සඳහන් වෙන්නේ. එතන මේ සූත්‍රයේ නම චන්න පරිබ්බාජක සූත්‍රය. වම් පැත්ත බැලුවොත් සාවත්ති නිදානං කියලා කියන සවැත් නුවර මුල් කරගෙන තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. අතකෝ චන්නෝ පරිබ්බාජකෝ යේනා යස්නා ආනන්දෝ තේන උපසංකමි. උපසංකමිත්වා ආයස්මත ආනන්දේන සද්දින් සම්මෝදි සම්මේ ධනියන් කතං සාරාණියන් වීති සාරත්වා ඒකමන්තං නිසීදී. නිසීදී කියන්නේ වාඩි වුණා කියන එකයි. ඒකමන්තං නිසින්නෝ කෝ චන්නෝ පරිබ්බාජකෝ ආයස්මන්තං ආනන්දම් ඒතද උච්ච. ඔය පාඩි ඔබ මේ වෙනට දැනුවත් වෙලා ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිතුමා ඉන්නදී ත්‍රිපිටකයේ ජාතික උරුමයක් බවට පත් කළා. ඒ ජාතික උරුමයක් බවට පත් කළේ මේ පොත් 57 තියෙන මේ වම් පැත්තේ තියෙන පාළියක තමයි ජාතික උරුමයක් කළේ බව. ඔබ දැනුවත් වෙන කවුරුත් අහුවොත් කියන්නේ. ජාතික උරුමයක් කළේ මේක. මේක බුද්ධ වචන කියලායි සලකන්නේ. මේවා 1956 බුද්ධ ජයන්තියට තමයි මේ පොත් පෙළ ඒ දවසේ හිටිය ඔය පොත් මේවල මුලින් තියෙනවා කවුද හිටපු හාමුදුරුවෝ කියලා. ඒ හාමුදුරුවෝ එකතු වෙලා තමයි මේ පොත් සකස් කළේ. මේ පොත් ඒ කාලේ එක එක හාමුදුරුවන්ට එක එක පොත ගන්න තමයි බාර දීලා තියෙන්නේ. ඒ හාමුදුරුවෝ කරලා තියෙන්නේ ලංකාව පුරාම ඊට අදාළ පුස්කොළ පොත් හොයාගෙන ඒ පුස්කොළ පොත් එක්ක ගලප තමයි මේ පාළි බුද්ධ වචනේ ඒක තමයි හරි කියලා තීරණය කරලා නිගමනය කළේ. මේ පොත්වල සංඥාපනේ ඒක ලියපු හාමුදුරුවෝ ඒ ගැන කියලා තියෙනවා. එතන මේ අංගුත්තර නිකාය ලියලා තියෙන හාමුදුරුවෝ තමයි මේකද කියවෙන්නේ. මේක ලියලා තියෙන කෝදාගොඩ ඥානාලෝක කියන හාමුදුරුවෝ. දැනුත් ගුවන්විදුලි පාන්දර 5ට බණ යනවා මේ වගේ හාමුදුරුවෝ යනවා. ඒ සංඥාපනේ තියෙනවා ඒ හාමුදුරුවෝ ලියලා අප බුදුරජාණන් වහන්සේ බර්ණස් නුවර ඉර්ෂී නුවද මුළු දෙන නුවලව්වෙනිදී ධර්ම චක්‍රයේ පැවැත්වූ තැන් පටන් ඒ කියන්නේ බර්ණස් ඉසිපතනාරාම නිවේදායේදී ධම්සක් පැවැත්වූ සූත්‍රයේ පවත්වූ තැන් පටන් එදා ඒ හාමුදුරුවන්ගේ ගැඹුරු දැනීමත් එක්ක ලියපු වචන තමයි තියෙන්නේ. ඒව තමයි පරිවර්තනයේ තියෙන්නේ. තේරෙන්නේ නැත්නම් තමයි අපි මේ වෙනකොට පොත් පෙළක් ලියාගෙන යනවා. බෞද්ධ දෙපාර්තමේන්තුවේ මූලාසනේ මුල් කරගෙන ඒ කණ්ඩායම තමයි අපි ඉන්නේ. ඒ අනුව තමයි මේ තේරෙන්නේ නැතිව ඩීල් කරලා ලියාගෙන යන්නේ. දැන් පටන් කොට සුබද්දර පරිබ්‍රාජක දමනයේ තෙක් 45 අවුරුද්දක් දවස් කෘත යුග මහා මේඝයක් සෙයින් දහම් අමා වහරේ වස්ව වමින් සූවිසි අසංකේයයක් දෙව් මිනිසුන් අමා මහ නිවන් දක්වා පිරිනිවී සඳ. තේරෙනවද මේ කියනවා? ඒ කියන්නේ මේකයි. බර්ණස් ඉසපතනාරාමේ තමයි බුදුහාමුදුරන්ගේ පළවෙනි බුද්ධ වචනේ වශයෙන් සලකන්නේ. එතනින් අවසාන බුද්ධ වචනේ බුදුහාමුදුර ඉදිරිපත් කළේ සුබද්ද පරිබ්‍රාජකයාට පිරිනිවන් මංචකයේ. අන්තිම රහතන් වහන්සේ සුබද්ද. පළවෙනි රහතන් වහන්සේ කොණ්ඩඤ්ඤ. ඒ කොණ්ඩඤ්ඤ හාමුදුරන් ගාව ඉඳලා සුබද්ද හාමුදුරන් ගාවට එනකම් 45 අවුරුද්දක් කියලා කියන්නේ 45 අවුරුද්දක් බුදුහාමුදුරෝ කෘත්‍ය යුග මහා මේඝයක්. මහා මේඝයක් කියන්නේ මහා වැහි බලාකුලක් වැනි. අපි දැක්ක නේද වැස්සෙරි හඳයි නේද? මොනතරම් ප්‍රබල විදිහට සෙයින් දහම් අමා වහරේ අමුත්‍ය වැස්සක් තමයි වැස්සෙවි ධර්මයේ වශයෙන් එමය තියෙන්නේ. ඒක මම මතක් කළේ උඩ මේ පිළිබඳ උන්ච අවබෝධයක් දෙන්න. ඒතර මේ වම් පැත්තේ තියෙන දේවල් තමයි ජාතික උරුමයක් බවට පත් කරලා මේක මින් ඉදිරියට විකෘති කරන්නේ නැතුව
මේ වචනම පාවිච්චි කරමින් ධර්මයේ පැහැදිලි කරනවා. මේ වචන කියනකොට මම ඔබ කලින් දැනුවත් කළා අත්දැම නිරුක්ති ප්‍රතිබාන කියන වෙලාවේදී නිරුක්ති කියනකොට දැන් පරිබ්‍රාජකෝ කියන වචනේ ලියපුවාම ලියලා තියෙන්නේ මේ විදිහටම තමයි කවුරු ලියන්න ඕනේ මින් පස්සේ. මේක වෙන විදිහකට සද්ද කරන්න බෑ. මේ විදිහට ඔය තියෙන හැම පාලි වචනයක්ම ඉදිරියෙන් තියෙන්න ඕනේ කියන නීතිය තමයි උරුමයක් විදිහට ගත්තේ. අපි දැන් යමු සිංහල පැත්තට. එකල්ලි සන් පිරිවැඩි. දැන් සන් කියලා කියන්නේ චන්න කියන තේරුමයි සිංහලට ගත්තාම තේරුම. පරිබ්‍රාජකගේ නමක් තමයි මෙතන චන්න කියලා කියන්නේ. ඒ කාලේ ගොඩක් ආනන්දලා හිටියා, ගොඩක් චන්නලා හිටියා, කාශ්‍යපල ගොඩක් හිටියා නේද? ඒ වගේ කෙනෙක් තමයි පරිබ්‍රාජකෝ කියලා කියන්නේ අන්‍ය තීර්ථකයෝ. අන්‍ය තීර්ථකයෝ කියන්නේ බුදුදහමෙන් පිට පැවිදි බව ලබාගෙන හිටපු පිරිස තමයි පරිබ්‍රාජක ක්‍රමය ගන්නෙ. ආයුෂ්මත් ආනන්ද තෙරුණුවන් කරා එළඹියේය. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරුණුවන් හා සමග සතුටු විය. ආනන්දේන සද්දින් සම්මෝධී කියලා තියෙන පාලි පැත්තේ දෙවෙනි පේළියේ. සම්මෝධී සම්මෝ සම්මේ ධනියන් කතා. සම්මේ ධනියන් කතා තමයි සතුටු විය සම්මෝධනයේට විසි කතා කියලා කියන්නේ. ඒ කියන්නේ කෙනෙක් තමන් ළඟට ආවම ඒ කෙනා තමන් ළඟට එන්නට මොකක් හරි හේතුවක් ඇති. ඒ හේතුව තේරුම් ගන්නට තමයි මේ විදිහේ කතාවක් කරන්නේ. එහෙමත් නැත්නම් කෙනෙක් තමන් ළඟට ආවට පස්සේ තමන් විසින් කළ යුතු දේ තමයි දැන් බුද්ධ චරිතය නම් තියෙනවා ඉස්සෙල්ලාම hina වෙන්න බුදුහාමුදුරුවෝ. තමන් ළඟට කවුරු ආවම hina වෙනවා කියලා බුදුහාමුදුරුවෝ තුන මදසිනාවක්. මදසිනාව කියන්නේ තොල් විවර වෙනවා විතරයි ඒකේ පේන්නේ. ඒතර බුදු ඉස්සෙල්ලාම hina වෙන්න බුදුහාමුදුරුවෝ. ඒ වගේම ඉස්සෙල්ලාම වචනෙන් කතා කරන්නේ බුදුහාමුදුරුවෝ කියලා කියනවා. අනේ ඒක තමයි සම්මෝධනීය කතාවට වැටෙන පළවෙනි පියවර. ඒ නිසා මෙතනත් මේ චන්න පරිබ්‍රාජක ළඟට ආවම ඉස්සෙල්ලාම කොහොමද යාළුවා කියලා අහනවා වගේ තමයි මේ තියෙන්නේ. එයා කැමති ක්‍රමයක් ඇතිනේ. දැන් අලුත් ඔය මානව විද්‍යාව උගන්වනවා කෙනෙක් හම්බුනහම කොහොමද එයා තුල Taman කෙරේ ආකර්ෂණයක් ඇති කරගන්නේ කියලා උගන්වනවා. දැන් කියන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වගේ ඇත්තෝ නේද? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වගේ ඇත්තෝ මනෝවිද්‍යාඥයෙක්. එයාගේ තියෙන පොතක් කර How to Win Friends කියලා ඉංග්‍රීසි පොතක්. සිංහල පරිවර්තනයක් තියෙනවා. සිද්ධිනාගන්නේ කෙසේද කියලා. ඒකෙදි සිද්ධිනා ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මේ පොතේ උගන්වන්නේ. ඒක ඩේල් කානගි. හොඳම පොත තමයි හොඳම වචනේ තමයි එයාගේ නමින් කතා කරන්න පුළුවන් නම්. ළඟට ආපු කෙනාගේ නමින් කතා කරන්න පුළුවන් නම් අර කතා කරපු කෙනා කෙරෙහි ලොකු බැඳීමක් එයා තුළ ඇති වෙනවා. ඩේල් කානගි පොතේ තමයි එහෙම තියෙන්නේ. මේ ඒ විදිහට කතා තමයි සම්මෝධනීය කතා කියලා කියන්නේ. එයාගේ හිත දිනා ගන්නට පුළුවන් කතාවක්. හොඳයි. සම්මෝධනීය කතා විස්තර කරන්න මම කිව්වේ. ඒ කියන්නේ කෙනෙක් ළඟට ආපුවාම එයාගේ අවශ්‍යතාව විස්තර කර දෙන්න ඕන නම් ඉස්ලාම් කළ යුත්තේ එයා ගැන දන්න කෙනෙක් විදිහට තමයි හැසිරෙන්න ඕන. කතා කොට නිමවා එකත් පස්ස හින. එකත් පස්ස හින කියලා කියනකොටම තේරුම මෙයා ඇවිල්ලා තියෙන මොකක් හරි සබ්ජෙක්ට් එකකට වොන් ගන්න. නැත්නම් කතා කරලා තෝරාගෙන යන්න පුළුවන් නේද? හින කියලා කියන්නේ වාඩි වුණා කියන එකයි. නිසීදි කියලා ඒකට කියන්නේ. එකත් පස්ස වුන් චන්න පිරිවැජි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට තෙල සැලකලේ. මෙන්න මේම කාරණාවක් කියනවා. කේක ආනන්දේනි තෙපිත් රාග ප්‍රාණය පනවා ලෞද. කේක ආනන්දේනි කියලා කියන්නේ මේ ආන්දර භාෂාවේ ශෛලිය දාතුච්ච දියුණු ශෛලිය අපේ තේරුමට ගත්තොත් එහෙම ස්වාමිනේ ආනන්ද ස්වාමීනි මට කියන්න
ඔබ වහන්සේලාත් රාගය ප්‍රහාණය කළ යුතුයි කියලා කියනවාද? ඔබ වහන්සේලාත් කියනකොට මේක තියෙනවා රාගස්ස පහනං පඤ්ඤාපේත. තුම්මේ ක්වි. තුම්මේ කියලා කියන්නේ ඔබ කියන එකයි. පීඩාපුවම වෙන්නේ ඔබ වහන්සේලාත් කියන බන්ධනයක් තියෙනවා ඒ තුරු නිපාතයක් සම්පූර්ණ කරලා. ආනන්දේනි තෙපිත් ඔබලා රාග ප්‍රහාණය පණවා ලව්ද. ඒතකොට ඒකෙන් කියවෙන්නේ මොකද්ද? මේ කතා කරන අපි නම් රාග ප්‍රහාණය කළ යුතුයි කියලා තියෙනවා. ද්වේෂ ප්‍රහාණය, මෝහ ප්‍රහාණය පණවා ලව්ද. ඒ කියන්නේ රාග, ද්වේෂ, මෝහ නැති කළ යුතුයි කියලා ඔබලගේ දේශනා තුළ ඔබලත් කියනවා කියලා යහන්. ඊළඟට ආනන්ද හාමුදුර දැනගත්තා මෙයා එන පොට මොකද්ද කියලා. මේගොල්ලෝ ගාව හරියට ඒක තියෙනවා වගේ තමයි කතා කරන්නේ. ආනන්ද හාමුදුරෝ කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ ආසන්නතම ශ්‍රාවකයා. ඒ වෙනකොට බුදුහාමුදුරෝ බුදු වෙලා සෑහෙන කාලයක් වෙලා සවැත් නුවරට එහෙම ඉන්න බොහොම කාලයකට පස්සේ බුද්ධත්වයෙන් පස්සේ 20 වෙනි වසරේ ඉඳලා 20 වෙනි වසරේ ඉඳලා තමයි සවැත් නුවර වැඩිපුර ඇසුරු කරන්නේ. ඒතකොට ඒ වෙනකොට පරිබ්‍රාජකයන්ගේ සිතුම් පැතුම් ගැන ඔක්කොම දන්නේ නැත්තෝ. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ තේරෙනවා මෙයා එන්නේ මේ එක පටකට කියලා. ඒගොල්ලෝ ගාව තියෙන දේක් අපි ළඟ තියෙනවද කියලා අහලා දැනගන්න තමයි මේ හදන්නේ කියලා. ආනන්ද හාමුදුරුවෝ මොකද කියන්නේ? ඇවැත්නි අපිම රාග ප්‍රහාණය පණවන්න. අපිම උඹලා ළඟ නෑ රාග ප්‍රහාණය. අපි ළඟ තමයි රාග ප්‍රහාණය තියෙන්නේ කියලා ආනන්ද හාමුදුරුවෝ මෙයාට උත්තර දෙනවා. ආනන්ද හාමුදුරුවෝ මෙයාට උත්තර දෙනවා. ද්වේෂ මෝහ ප්‍රහාණය පණවම්බ. අපේ ධර්මයේ තුල තමයි රාග ද්වේෂ මෝහ ප්‍රහාණය අනිත් ඇයට තේරුම් කරලා දීලා තියෙන්නේ කියලා කියනවා. එහෙම කිව්වම අරයට තේරුණා චන්නට තේරෙනවා මේ ආන්දරුව නම් හදන්නේ මේ අපි ළඟ නෑ ඒගොල්ලෝ ළඟ තියෙනවා කියන එකක් කියන තමයි මේ හදන්නේ කියලා. අපි ළඟ නෑ මේගොල්ලෝ ළඟ නම් තියෙනවා කියලා මේ කියන්නේ හදන්නේ කියලා හදන්නේ. ඊට පස්සේ මේ චන්න තමයි අහන්නේ කිම කැවැත්නි. කිම කැවැත්නි කියලා කියන්නේ තෙපි රාග ප්‍රහාණය ආදිමවලක රාග ප්‍රහාණය පණවලවද ද්වේෂේ මෝහේ පණවලවදයි අහනවා. ඔබ වහන්සේලා මේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය පණවන්නේ මොන විදිහ ආදිනව දැකලාද කියලා කියන්නේ අපිට කියලා. රාග ද්වේෂ මෝහ ප්‍රහාණය ඇති කරන්නේ මොන දේවල්ද කියලා. දැන් මෙතන ඉඳලා මේ පදෙන් පද තෝරන්න ගියොත් ඔබට කාලෙත් යනවා. අහන් ඉන්න කොටත් සමහරට ඔය කියාගෙන ගියා මම අපි හැමෝත් තේරුම් ගන්නම් කියලා හිතලා ගන්න පුළුවන්. ඒ නිසා ඒ තත්ත්වයට යන්නේ නැතුව මම මෙතන ඉඳලා සාමාන්‍ය වචන වලින් කතා කරගෙන යනවා මේකේ මොකද්ද කියන්නේ කියලා. දැන් සරුවත් ආනන්ද ආනන්දයන් අහනවා චන්න පරිබ්‍රාජකයා ඔබ වහන්සේලා මොකටද ප්‍රහාණය පණවන්නේ? මොකද්ද හේතු කියලා අහනවා. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ දෙන පිළිතුරේ තියෙන්නේ මෙන්න මේ විදිහේ පිළිතුරක් තියෙන මම ලියාගෙන ආවා පහසුවට. යමෙකුට රාග දේශ මොහ කියන ධර්මතා තියෙනවා නම් රාග කියන්නේ මොකටද? ඇලීමටනේ. රාග කියන්නේ ඇලීමට. ඇලීමට අපි කියන්නේ කන්නාව කියලා, ලෝභය කියලා, ආසාව කියලා. ඒකේ ක්‍රියාත්මක අවස්ථාව තමයි රාගය කියලා කියන්නේ. තේරුණාද කියපේක? ප්‍රධාන අකුසල මූල තුනයි තියෙන්නේ. මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. දැන් ද්වේෂ මෝහ කියන එක මේකේ තියෙනවා. ලෝභ කියන එක ඒක රාග බවට පත් වෙන ප්‍රායෝගික අවස්ථාවේදී. දැන් අපි ළඟ තිබුණාට දැන් අපේ සාක්කුවේ සල්ලි තියනවා වෙන්න පුළුවන්.
සල්ලි පාවිච්චි කරනකොට තමයි මිනිහාගෙන අඳුර ගන්න පුළුවන් තියෙන්නේ. ඒ වගේ ලෝභය තිබුණාට ලෝභය මොන විදිහේ තත්ත්වයක ඇද්ද කියලා බලපුවම වැඩියෙන් පේන්නේ රාගික කෙනා ගාව තමයි තද ලෝභය තියෙන්නේ. රාගික කෙනා ගාව තමයි තද ලෝභය තියෙන්නේ. රාගය කියලා කියන්නේ මේ උපාදානකේ තදින් අල්ල ගැනීම. ඇහෙන් රූපය, කනෙන් ශබ්දය, එතකොට තදින් අල්ල ගන්නවා කියන්නේ රූපය අල්ලගත්තට පස්සේ නිකන් ඉන්න රූපේ ළඟටම හේතු කරගන්න බලන්න. ශබ්දෙත් තියෙනවා. ගන්ධෙත් තියෙනවා. තමා සතු කරගන්න බලන්න. ඒක තමයි රාගය කියලා කියන්නේ. විරාගය කියලා කියන්නේ නිකන් පැත්ත. ඒ නිසා රාග, ద్వේෂ, මෝහ තමන්ට හානි කරගනි. මේ ඊළඟ තුන්වෙනි ඡේදයෙන් කියවෙන්නේ මේ ටිකයි. යමෙක් ළඟ රාග, ద్వේෂ, මෝහ තියෙනවා නම් ඒකෙන් ඔහුට ඇති වෙන ආදීනවේ තමයි තමන්ටම හානියක් කරගන්නවා. සරුවත් ආනන්ද හාමුදුරුවෝ මේ පරිබ්‍රාජකයර කියන්නේ. එපමණක් නෙවෙයි මෙලොවටත් හානි කරගන්නවා. එපමණක් නෙවෙයි අනුන්ටත් හානි කරනවා. තමන්ට හානි කරනවා, අනුන්ට හානි කරනවා, මෙලොවට හානි කරනවා, පරලොවට හානි කරගන්නවා. දැන් අපි මෙතෙක් කියවල තියෙන ධර්මය අනුව උත්තර හරියද? උත්තර හරියද? කෙනෙක් ළඟ ලෝභ, ද්වේෂ, මෝහ තුනොත්, රාග, ද්වේෂ, මෝහ තුනොත් තමන්ට ඒකෙන් හානියක් සිද්ධ වෙනවා, අනුන්ට හානියක් සිද්ධ වෙනවා නේද? ඊළඟට මෙලොව වශයෙන් හානියක් සිද්ධ කරගන්නවා, පරලොව වශයෙන් හානියක් සිද්ධ කරගන්නවා. මේ තෝරන්නේ හදන්නේ අපිට අපේ ජීවිත සම්බන්ධ කරගන්න, පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ. ඊළඟට එපමණක් නෙවෙයි මෙලොව පරලොව දෙකටම හානි කරගන්නවා. මේ තියෙනව තමයි. හැවැත්නි රාගයෙන් රත් වූයේ කියලා කියන්නේ රාගයෙන් ඇලුනොත්. මඩනාලක් දෙයකට යටත් වුණොත්. ගත් සිතති ඒකට ඇලුනොත් ගිහිල්ලා. ඒකේ ඒ වෙනුවෙන් සිත් ගත්තොත් ආත්මා ව්‍යාපාදයේ පිංසද තමන්ට හානියක් වෙනවා. පරිව්‍යාපාදය පිංසද අනුන්ට හානියක් වෙනවා. උභය ව්‍යාපාදය පිංසද දෙගොල්ලටම හානියක්. සිතයි. චෛත්‍යකෝ දුක් ඊළඟට කියන තව තේරුම් තියෙනවා. මෙලොව පරලොව හානි කරේ ලෞකික ලෝකෝත්තර වශයෙන් හානිය තියෙනවා. ලෞකික කියන්නේ මෙලොව දිනුවටත් පරලොව යහපතටත් හානිය ඇති කරගන්න. තමාටත් අනුන්ටත් යන උභයාර්ථයටම හානි කරගන්න. මේක නැත්තම් තමන්ටත් සේවයක් කරගන්න පුළුවන්, අනුන්ටත් සේවයක් කරන්න පුළුවන්. ඒ දෙකටම හානියක් කරගන්නවා මේ ලෝභ, දේශ, මෝහ කියන එක තබා ගැනීම. යමෙකුට මේ ත්‍රිවිධ අයහපත ධර්මතාවයක් වශයෙන් පවත්වාගෙන යයිද? යමෙක් ළඟ මේ කාරණා තුනම තියෙනවා නම් ඔහුට සිද්ධ වෙන විපත්ති ඊළඟට විස්තර කරනවා. ඔහුට සිද්ධ වෙන විපත්ති ඊළඟට විස්තර කරනවා. ওই පාලි පැත්තේ අග කොටසේ තියෙනවා තුන්වෙනි ඡේදයේ අග තියෙනවා රාගෝකෝ ආවුසෝ අන්ධකරණෝ. එහෙම රාග, දේශ, මෝහ තිබෙච්ච නිසා වෙන විපත්ති කිව්වා අපි. ඒ විපත්ති නිසා වෙන තවත් හානි වගේක් බුදුහාඳුරෝ මේ විදිහේ වචන වලින් පැහැදිලි කරන්න උගන්වනවා. එකක් තමයි අන්ධකරණෝ කියන තේරුම. අන්ධකරණවා කියලා කියන්නේ පුද්ගලයාට හානි කරනවා. මේ ලෝභ, දේශ, මෝහ නිසා පුද්ගලයාට හානි වෙනවා. අන්ධකරණෝ. පුද්ගලයාට හානි කරනවා කියලා කියන්නේ මොකද්ද? ඕක අන්ධ වෙන්නේ. ඕක අන්ධ වෙන්නේ නුවණ නැත්නම් ප්‍රඥා ඇස. අන්ධ වෙන්නේ නැහැක්නේ. අන්ධ කරනෝ කියලා කියන්නේ ප්‍රඥා ඇස අන්ධ වෙනවා. මොකක් නිසාද? ලෝභ, දේශ, මෝහ කෙනෙක් ළඟ තියෙනවා. දෙවෙනි එක තමයි අචක්කු කරනෝ කියලා ඊළඟට තියෙන පාලි වචනය. පැනස
නොකරන්නේ වෙයි කියලා සිංහලෙන් තියෙන්නේ. ප්‍රඥාව නැති වෙනවා කියලා තියෙන්නේ. නුවණ නොකරන්නේ වෙයි. අචක්කු කරනවා කියලා කියන්නේ තමන්ගේ ප්‍රඥා කියන ඇස නොපෙනී යනවා. නැතු වෙනවා. අර කන්ද යනවා අන්ධ කරනවා ඊළඟ එකේ නැතු වෙනවා. ඊළඟ තුන්වෙනි වචනේ තියෙනවා අඥාන කරනවා කියලා තව වචනයක්. අඥාන කරනවා කියලා කියන්නේ මේ ලෝභ දේශ මොහ තියෙනවා නම් කෙනෙක් මෝඩයෙක් බවට අඥානියෙක් බවට පත් කරනවා. අඥාන කියලා කිව්වේ ඥාන නැහැ කියලා. ලෝභ දේශ මොහ කෙනෙක් ළඟ තියෙනවා ਉਹ මෝඩයෙක්. ප්‍රඥාව නැති කෙනෙක්. ඊළඟට තියෙන වචනයක් මේකේ පඤ්ඤා නිරෝධිකෝ කියලා. පඤ්ඤා නිරෝධික කියන්නේ ප්‍රඥාවට හානි කර ගන්නවා. ප්‍රඥාව තියනවා කියලා පෙන්නනවා. නමුත් ඔහු ප්‍රඥාවට හානි කරගත්ත කෙනෙක්. දැන් මසුර කියන්නේ කාටද? මසුර කියන්නේ කාටද? සල්ලි නැති කෙනාටද? සල්ලි තියෙනවා ලෝභය තමයි මසුර. ඉතින් මෙතන පඤ්ඤා නිරෝධිකෝ කියලා කියන්නේ ප්‍රඥාව තියෙනවා. නමුත් විච ප්‍රඥාවෙන් යා ප්‍රයෝජන ගත කෙනෙක් නෙවෙයි හානි කරගෙන. ඒ ප්‍රඥාවට හානි වෙන ඥාන තුනක් ගැන කියනවා අටුවාවේ. ප්‍රඥාවට හානි වෙන ඥාන තුනක් ගැන අටුවාවේ කියනවා. ඒ ඥාන තුන මේව තියෙනවා. ඒව ලියා ගන්න ඔබට ඕන වෙයි උතරම ලියා ගන්න. පොතේ නෙවෙයි සූත්‍රයේ උඩම ලියා ගන්න තැනකම ඉඳ තියෙන තැනක. එකක් තමයි කම්මස්සගතා ඥාන. ඥාන කියලා කියන්නේ ප්‍රඥාවට කතා කියලා කියන්නේ ප්‍රඥාවෙන් කතා කිරීම. ඒතර කම්මස්සගතා කියලා කියන්නේ යුක්තිය අවිත්‍ය පිළිබඳ කතාවකට ගියොත් එහෙම ඔහුට ඒක පේන්නේ නැහැ. එතනදී ඔහු තමන්ගේ පැත්ත තමයි ගන්නෙ. දැන් මම මේ සැරේ ධර්ම පත්‍රිකාවෙත් මම කියලා තියෙනවා අවවාදයේ පිළිබඳව. සමහර විට කෙනෙක් කෙනෙකුට අවවාද කරන්නේ නැහැ වැරද්දක් දැක්කත් හේතුව ඒ අවවාද කරන්න ඉන්න කෙනාගෙන් තමයි උදව් තියෙන්නේ. වාසි තියෙනවා. ඔය ඕනේ දේවල් කියලා මට මගේ තියෙන වාසිය නැති කරගන්න ඕනේ. ඒ මිනිහා හදාගන්න නෙමෙයි බැලුවේ. තමගේ වාසියට වෙන හානියින්ද ඒ අවවාද කරන්නේ නැහැ. ඒ වගේ මිනිස්සු සමාජය තුළ ඉන්නවා. ඒ වගේ දැන් කම්මස්සගතවලදී යුක්තිය අවිත්‍ය හොඳට පේනවා මෙයාට. නමුත් එයාට වෙන වාසිය සලකලා යුක්තිය අවිත්‍ය කරනවා අවිත්‍ය යුක්තිය කරනවා. ඒතර කම්මස්සගත ඥාන කියලා කියන්නේ මොනවද? ලෝභ දේශ මොහ කියන කෙනා යුක්තිය අවිත්‍ය විසඳ ගන්න ඕන තැනදී ඔහුගේ ප්‍රඥාව පාවිච්චි කරන්නේ නැහැ. ප්‍රඥාවට හානි කරගෙන තියෙනවා. මේවා අහගෙන ලියාගෙන බෑ. අහලා තැන්පත් කරගත්තොත් තමයි ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. දෙවෙනි එක තමයි ධ්‍යාන සමාධියට හානි කරගන්න. ධ්‍යාන සමාධියට හානි කරගන්න. ධ්‍යාන ගැන කතා කළා. ධ්‍යානීය කුසල සමාපatti සහ අකුසල සමාපatti කියලා දෙකක් තියෙනවා. එයිදී ඔව් කුසල සමාපatti ධානයට තමයි හානි කරගන්නේ. මොනවා කුසල සමාපatti කියලා කියන්නේ? යහපත් අරමුණකට තමන්ගේ සිත එක්කන් කරලා සමාධියකටපත් වෙන එක තමයි මේක. ඒ වෙනුවට ඔහු කරන්නේ තමන්ගේ ප්‍රඥාව යොදවන්නේ අකුසල සමාපත්තියකට. අකුසල සමාපත්තිය කියන්නේ තමන්ට වාසිදායක දෙයකට තමයි ඔහුගේ සමාපත්තිය ඇති කරගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ නැති සමාධියක් ඇති බව පෙන්වන්න උත්සාහ කරේ වගේ වැඩක්. ඊළඟට විදර්ශනා ප්‍රඥාවට හානි කරගන්න. ඔන්න ඒ තුන තමයි උට පඤ්ඤා නිරෝධිකෝ කියලා වචනෙන් අදහස් කරන්නේ. පඤ්ඤාවට හානි කරගන්නවා. ඊළඟට තව එකක් තියෙනවා ඒ පාලි පැත්තේ විඝාත පක්ඛිකෝ කියලා. විඝාත පක්ඛිකෝ. අපි අහලා තියෙනද
අංශ භාගයට මොකද්ද කියන්නේ මේ ආයුර්වේදේ? බාල පක්ෂඝාතනය කියන්නේ පැත්තක් අඩපණ වෙන එක බාල වෙන එක කියන්නේ දැන් මෙතන විඝාත පක්ක කියලා කියන්නේත් ඒකයි. පැත්තක් අඩපණ වෙනවා. ඒ කියන්නේ යහපත් පාර්ශවය එයාගේ නසා ගන්නවා. එයාගේ හොඳ පැත්තක් තියෙනවා නම් නසා ගන්නවා ලෝභකමින්ද, ද්වේෂකමින්ද, මෝහයෙන්. දැන් හොඳ කෙනෙකුට කේන්ති ගියොත් එහෙම එයාගේ හොඳ නේද ඉස්සරහට එන්නේ. මෙච්චර හොඳට මිනිහා අපරාධ විහිළු කරගත්තා කියලා නේ. ඒ විදිහටයි මේ සම්බන්ධ කරගන්න ඕනේ මේවා. ලෝභ දේශ මොහ නිසා තමන්ගේ යහපත් දෙයක් තියෙනවා නම් ඒකත් විනාශ කරගෙන පැත්තක් නැත් පඬිත කරගත්තා වගේ තමයි වෙන්නේ. ඒ කියන්නේ දුක් පැත්තට නැමෙනවා යා. දුකට වැටෙන පැත්තට යනවා. ඊළඟට තියෙනවා අනිබ්බාන කියලා තව වචනයක්. අනිබ්බාන කියලා කියන්නේ දුකින් මිදීම සඳහා නොපවතින. නැත්තම් නිවන් ලැබීමට බාධාවක් කරගන්නවා. හරිද? මතක තියාගන්න නිවන කියලා කියන්නේ දුකින් මිදීමයි. ඔන්න මේ චන්න පරිබ්‍රාජකට ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දේශනා තුළ ලෝභ දේශ මොහ ප්‍රහාණය සඳහා ඇයි එහෙම කිව්වේ කියලා ආදීන වශයෙන් පෙන්වුවේ විදිහටයි. ලෝභ දේශ මොහ කෙනෙකුට තුනොත් වෙන හානි තමයි ඔය පෙන්වලා දුන්නේ. අවසුල් වෙලාවයි තියෙන්නේ. අවත්නි ද්වේෂයෙන් දුෂ්ට වූයේ මෝහයෙන් මෝඩ වූයේ ඒ දෙකට ගැනත් ඒකම කියනවා. මේවම සම් වෙනවා. ඊළඟට අනිත් පිටුවේ දෙවෙනි ඡේදයෙන් අපි තෙන්වරක ඇවිල්ලා තියෙනවා. හැවත්නි තෙපි රාගයේ මේ ආධිනවේ දැක රාග ප්‍රමාණය පණවම්ම. දේශ පණවම්ම. ආධිනවේ දැක පණවම්ම. මෝහයේ ආධිනවේ දැක පණවම්ම. දැන් තේරෙනවද? ඒ චන්නට කියනවා ආනන්ද හාමුදුරුවෝ අපි රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරන්න කියලා නැත්නම් නැති කරගන්න කියලා අපේ ශ්‍රාවකයන්ට අපේ උපාසක උපාසිකාවන්ට කියන්නේ මෙන්න මේ විදිහ ආදීනව ඔබට ඇති වෙන නිසායි. ආදීනවට තමයි දැන් මම විස්තර කරන්නේ. ඒ නිසා මෙන්න මේ ආදීනව නිසා කියලා කියනවා. ඊළඟට අන්තිම ඡේදයේ කියනවා හැවත්නි තෙල රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්‍රහාණය පිණිස මාර්ගයක් ඇද්ද? ඊළඟට මේ චන්න අහනවා අනේ ස්වාමීනි මේවා නැති කරගන්න ඔබ වහන්සේලා ඒ අයට කියලා දෙන යම්කිසි ක්‍රමයක් තියෙනවද? ප්‍රතිපදාවක් තියෙනවද කියලා. හැවත්නි තෙල රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්‍රහාණය පිණිස මාර්ගයක් ඇත. මේ කියන්නේ ඒ සූත්‍රයේ අන්තිම ඡේදයේ ප්‍රතිපදාවක් ඇත. හැවත්නි තෙල රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්‍රහාණය පිණිස වැටෙන මාර්ගය කවරේද? චන්නානෝ අනේ ස්වාමීනි එහෙනම් මට ඒක කියලා දෙන්න කියලා. වෙන කිසිවක් නෙවෙයි මාර්ගය. මොකද කියන්නේ මොකද්ද? හැවත්නි මේ හරියටම මග හැර වෙන කිසිම මාර්ගයක් නැහැ. ලෝභය පිළිබඳව නිවැරදි දැක්ම ඇති කරගන්න ඕන. කොහොමද නිවැරදි දැක්ම ඇති කරගන්නේ? ඒකේ තියෙන හානිය දැකලා ඒකෙන් මට එපා කියලා සත්‍තර එන්න ඕන. ඊළඟට ඒක නැති කරගත්තාම තියෙන වාසි දැකලා ඒ පැත්තට නැමෙන්න ඕන. සම්මා දිට්ඨිය තමයි ඒක වෙන්නේ. සම්මා සංකප්පය කියලා කියන්නේ ඒ ප්‍රහාණය සඳහා අවශ්‍ය කරන සිතුවිලි දිගින් දිගටම තමන් ඇති කරගෙන යන්න ඕන. ඊළඟට ඇති කර ගන්නට නම් ඒක ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඕන. ලෝභය නැති වෙන කතාව තමයි කියන්න ඕන. සම්මා වාක්‍ය.
ලෝභය නැති වෙන ක්‍රියාව තමයි කරන්න ඕනේ. මොනවා ලෝභය නැති වෙන ක්‍රියාව කියන්නේ? දීවම තමයි මේකට තියෙන එකම ක්‍රමය. දීම නිසා නැති වෙනවද අපේ ධර්මය තුල? දෙනයිට දෙනයි දුප්පත් වෙනවද? දෙනයි දුප්පත් වෙන්නේ අපේ ධර්මයේ. අපේ ධර්මයේ තුල ශ්‍රද්ධාව තියෙන නැත්නම් දුප්පත් වෙන්නේ නැහැ. එහෙම ධර්මයක් අපිට දීලා තියෙනවා. ඊළඟට ද්වේෂය තිබුණාම ද්වේෂය නැති කරගත්තොත් තිබුණොත් මේ විදිහ හානි වෙනවා. ද්වේෂය නැති වුණොත් නිවනට ලං වෙනවා. මෝහය තිබුණොත් අවිද්‍යාව නිසා සංසාරේ යනවා. මෝහය නැති කරගත්තොත් අවිද්‍යාව පාවෙන තුල සසරින් මිදෙනවා. ඒව තමයි මේ කියලා දෙන්නේ. ඒව කරන්න නම් යන්න ඕනේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒව කරන ක්‍රම තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ ක්‍රියාවයි කතාවයි ගත්තාම සම්මා ආජීව කියලා කියන්නේ එතෙන් සිට සමා යහපත් ජීවිතයක් ගත කිරීම තුළ ඔහු නියමිත පාරුවට තමයි වැටලා තියෙන්නේ. සාවිරෙන් කොට වෙන්නේ. එතකොට දෑත් ගහලා වීරයෙන් ඒකට යන්න තමයි පුළුවන්කම තියෙන්නේ. නියම බෝට්ටුවට තමයි ඔහු කොට වෙලා තියෙන්නේ. සම්‍යක් සමාධියයි හැවත්නි තෙල රාගයගේ ද්වේෂයගේ මා ප්‍රහාණය පිණිස මෙන්න මේක තමයි අපේ තියෙන ප්‍රතිපත්තිය, අපේ තියෙන මාර්ගය කියලා ආනන්ද හාමුදුරුවෝ චන්න පරිබ්‍රාජකයට කියලා දෙනවා. හැවත්නි ඊළඟට කියනවා මෙයා චන්න කියන ආනන්ද හාමුදුරුවන්ට තෙල රාගයගේ ද්වේෂයගේ මෝහයගේ ප්‍රහාණය පිණිස වැටෙන මාර්ගය භද්‍රය. භද්‍ර කියන්නේ යහපත්ම මාර්ගයක් ඔබ වහන්සේ කියලා දෙන්නේ. ඔබ වහන්සේ අපිට මට කිව්ව මාර්ගය ඊටාම යහපත් මාර්ගයක්. ප්‍රතිපදාව භද්‍රය. උන්වහන්සේ මට කියලා දීපු ඒ යායුතු ප්‍රතිපත්ති මාර්ගය ඊටාම යහපත් එකක්. එවත් ආනන්දේනි අප්‍රමාදයේ පිණිස නිසිත. අප්‍රමාදය කියන්නේ මොකටද? සිහිය එළඹවා තබා ගැනීමට නිසි ධර්මයක් තමයි මට කිව්වේ කියලා මෙයා කියනවා. දුකින් මිදෙන්නට පුළුවන් ඒකායන මාර්ගයක් මට කියලා දුන්නා කියලා. මේ චන්න පරිබ්‍රාජක සතුටු වෙනවා ආනන්දාන ප්‍රකාශ. මේ ආවේ මොකටද? ඒගොල්ලෝ ගාව තියෙන එක අපි ළඟ නැහැ කියලා පෙන්නලා ක්‍රෙඩිට් එකක් ගන්න තමයි ආවේ. බලනකොට ඒගොල්ලෝ ළඟ තියෙනවා මොනවද? ඒවා කොහොම තියෙන්නේ විහිළු කතා. දැන් පරිබ්‍රාජකෙන් කතාවල තියෙන දෙතිස් කතා කියලා නෙන්නේ. ඒගොල්ලෝ තමන් බ්‍රාහ්මණ කුලේ උපන්නයි කියලා පින්ඩපාතේ ගිහිල්ලා අරගෙන ඇවිල්ලා ආරාමෙට ගිහිල්ලා කාලි ඉවරලා ඔය පෙරලිච්ච ගහක් උඩ කොටයක් උඩ වාඩි වෙලා එතන කන්දක් උඩ වාඩි වෙලා රැයලි වෙනකන් කතා කරගෙන ඉන්නවා. දෙතිස් කතාවල තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝම රවට්ට ගැනීමක් තමයි කරන්නේ කියලා. ওই විස්තරයක් තියෙනවා. ඒ නිසා මේ චන්න පරිබ්‍රාජක සූත්‍රය තේරුම් ගන්න ලෝභ දේශ මොහ නිසා වෙන හානියත් ඒවා ප්‍රහාණය කර ගැනීම නිසා මේකේ අනිත් පැත්ත වෙන්න පුළුවන් ප්‍රඥාව දුන්න වෙලා නිවන්ට යන්න පුළුවන් ස්වභාවයේ දෙයක් තමයි වෙන්නේ. හොඳයි. අද ඒ සූත්‍රය අවසන් කරලා ඊළඟ දවසේ අපි ළඟ සූත්‍රය කරමු.